සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නිතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්වත්නි, අදත් අපේ නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedanaya කිරීම සඳහා තමන්ගේ පුණ්‍යවන්තෝ දායකත්වයේ ලබා දෙනවා පිළියන්දල ස්වාරපොළ පදිංචි කුමාරී දසනායක පින්වත් මහත්මිය විසින් උතුම් දේශනාවට දායකත්වයේ දරන ඔබතුමියටත් තථාගත ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්මයත් තමන්ගේ ධර්මඥානීය දියුණු කරගෙන චතුරාරි සත්‍ය ධර්මයේ ළඟා කර ගැනීමට අවබෝධ කර ගැනීමට ජීවිතේට ශක්තියක්ම වේවායි කියලා අපි මුලින්ම හැමදිනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, අද අපේ දේශනාවට පාදක කරගත් ගාථා පාඨය මේ දිනවල අපි විශේෂයෙන් අපේ දේශනාවන් සඳහා ප්‍රධාන වශයෙන්ම අප පාදක කරගන්නේ අංගුත්තර නිකාය. අංගුත්තර නිකායේ චතුර්ථ භාගයේ සඳහන් වන සූත්‍ර දේශනාව කොටසක් තමයි අපට ශ්‍රවණය කරන්න ලැබුණේ. නිබ්බේධික කියන සූත්‍රයේහි කොටසක් මුලින් ශ්‍රවණය කළා. පසුගිය සතියේහි අපේ දේශනාවේදී අපි සඳහන් කළා මේ සතියටත් අපේ ගිය සතියේ දේශනාවේ දිගුවක් ලෙස අද දවසේදී මේ දේශනාව සිද්ධ කරනවා කියලා. ඒ සඳහා තමයි අපි යොදාගත්තේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ සඳහන් වන මල්ලිකාදේවි සූත්‍රය. කොහොම නමුත් අද මේ සූත්‍ර කාරණා දෙක සමගම විශේෂයෙන් අද ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ දිනවල අපේ හදවත් දැඩි ලෙස කම්පනයකට පත් වුණු සහය වගේම පත්වෙමින් තිබෙන ලෝකේ මහා බලගත් යුද්ධයක් බවට පත් වෙලා තිබෙන විශේෂයෙන් රුසියානු රජයත් එහෙම නැත්නම් රුසියානු හමුදාවත් යුක්‍රේන රජයත් අතර තිබෙනා වූ අතිශය ගැටුම්කාරී ස්වභාවයේ තත්ත්වය අපේ හදවත් තුළ පුදුමාකාර විදිහේ කම්පනයක් ඇති කරලා තිබෙනවා. එහි බලපෑම මානව ජීවිතයට, මනුෂ්‍ය ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරලා තිබෙනවා. ඒ නිසාම ලෝකේ බොහෝ රටවල් වලටත් ඒ බලපෑම ඇති වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වන අපටත් මේ ප්‍රශ්නය අපට බොහෝ වෙලාවට අපේ ජීවිතයට දැනෙනවා. ඒ නිසා මම අද දේශනාවේදී එවැනි යුද වාතාවරණයක් තුල අපි අපේ ජීවිත කොහොමද අපි සකස් කරගන්නේ, පිළියෙල කරගන්නේ කියන කාරණාව පිළිබඳවත් විශේෂයෙන් අවධාරණය කරන්න කැමැතියි. බොහෝ වෙලාවට මේ ධර්මීය ශ්‍රවණය කරන අපේ වැඩිහිටි අම්මලා තාත්තලා ඒ පිළිබඳව බොහෝ දේවල් දැනගත්තේ නැති වුණත් තරුණ පරම්පරාව එහෙම නැත්නම් මෙන්දිවියේ පරම්පරාව විශේෂයෙන් ලංකාවේ ප්‍රවෘත්ති මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා විකාශනය වුණු
බොහෝ සිදුවීම් යුද්ධ ගැටුම් පිළිබඳව බොහෝ දර්ශන දැක්කට පත්තේ අපේ හදවත් දැඩි ලෙස කම්පනයකට පත්වෙනවා පත් වුණා. ඒ නිසා මුලින්ම මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්නේ කවරම දාක්වත් මේ මානව ජීවිතයේ තුළ මනුෂ්‍ය ජීවිතයේ තුළ මෙවැනි ගැටුම්කාරී තත්ත්වයක් ලෝකේ කොතනකවත් ලංකාවේ වෙන්න පුළුවන් වෙනත් රටක වෙන්න පුළුවන් කිසිම රටක කිසිම ජාතියක ඇති නොවේවා. සෑම මනුෂ්‍යයෙක්ම තමන්ගේ ජීවිතය තුළ බලාපොරොත්තු වන්නේ ආදරය, කරුණාව, සෙනෙහස, ලිංගතුකම මේ කියන උතුම් මානුෂික ගුණාංග තමයි අපි බලාපොරොත්තු වන්නේ. එවැනි උත්තරීතර වූ ගුණයන්ගෙන් යුක්ත වූ මනුෂ්‍ය කොට්ටාසයක් ලෝකයේ තුළ ඇති වේවා. දේශ සීමා, ජාති ආගම් ભેදකින් තොරව එහෙම නැත්නම් මේ බොහෝ කාරණාවන් පදනම් කරගෙන ඇති කරගන්නා සියලුම ගැටුම් තත්ත්වයන් निराකරණයටපත් වේවායි කියලා මේ විලාවේදී මුලින්ම අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් අපි මේ පිළිබඳව විශේෂයෙන් අදිෂ්ඨාන කරනවා. ඒ යුද වාතාවරණයක් තුල මරණයටපත් වෙච්ච ඒ සියලු දෙනාම මිනිසයන්. ඒ සියලුම දෙනාට මේ විලාවේදී අපි බෞද්ධ පිරිස විදියට පින් අනුමෝදන් කරන ගමන් එහෙම නැත්නම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ කරගෙන මේ සසර කෙලවර කරන්නට ඔවුන්ටත් අපේ දේශනාවන්ගේ අපේ පුණ්‍ය ශක්තිය හේතු වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මෙතනදී අපිට කාරණාවන් කීපයක් පිළිබඳව අපට අපේ දේශනාවේදී පාදක කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ කාරණාව තමයි මට දැනිච්ච කාරණාව තමයි අපි ලෝකයේ තුල සම්මුති ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ. සම්මුති ලෝකයේ තුල අපි ජීවත් වන විට අපි එකිනෙකා අපි පනවාගත්ත, සකස් කරගත්ත, පිළියෙල කරගත්ත, ඒ වගේම ගොඩනගාගත්ත බොහෝමයක් දේවල් තිබෙනවා. මේ ගොඩනගාගත්ත, පිළියෙල කරගත්ත, සකස් කරගත්ත දේවල් ඒ වගේ සමහර වෙලාවට කිසිදු වටිනාකමක් ඇත්තේ නැහැ. බොහෝ දේවල් අපිට පේනවා යම් ආකාරයකින් નિરර්ථක දේවල් විදියට, එහෙම නැත්නම් පුස්සක් විදියට පේනවා. අපි හිතුවොත් කල්පනා කළොත් ලෝකේ ජීවත් වන මිනිස්සු Taman සුදු හෝ කළු යයි කියලා අපි වර්ග කිරීමක් සිද්ධ කළොත් බලන්න මේක මොනතරම් નિરර්ථක ක්‍රියාවක්ද කියලා. සමහරත්තන් හිතනවා සුදු හමක් තියෙන සුදු ජාතිකයන් උසස් යයි කියලා හිතනවා. කළු හමක් තියෙන පිරිස ඒ ඇත්තෝ සමහරලාට පහත් යයි කියලා හිතනවා. ලෝකේ වර්ගවාදයකුත් තිබුණා සුදු කළු ભેදයෙන් යුක්තව. මේ විතර ගත්තට පස්සේ මිනිස්සු බොහෝමයක් දේවල් මේ ගොඩනගාගෙන තියෙන දේවල්, එහෙම නැත්නම් සකස් කරගෙන තියෙන දේවල්, පිළියෙල කරගෙන තියෙන දේවල්, මේවා එකක්වත් වටිනාකමක් ඇති දේවල් නෙමෙයි. මේ සියලුම දේවල් මිනිසු විසින් ගොඩනගාගත්ත මනෝමූලික කාරණාවන් විදියට අපි හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. ඒතර අපිට කිසිම කෙනෙක්, කිසිම මිනිසෙක් අපිට ලෝකයේ තුල මෙයා උසස්යයි කියලා හෝ මෙයා පහත්යයි කියලා අපිට වර්ග කරන්නට ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් අපිට කිසිසේත්ම ඉඩක් ලබා දීලා නැහැ. ඒ නිසා අපි මිනිස්සු අතර ભેද ඇති කරගන්නවා, මිනිස්සු අතර ගැටුම් ඇති කරගන්නවා. ඒ ભેද සහ ගැටුම් ඇති කරගන්නේ මේ අනවබෝධ නිසා. එහෙම නැත්නම් අනවබෝධයේ තත්ත්වය නිසා තමයි අපිට මේ විදිහට බොහෝ යම්මාකාරයක බෙදින් සහගත ස්වභාවයන් ඇති කරගන්නේ. දැන් බලන්න මෙතනදී ඔබට මා දක්වන කාරණාව තමයි මේ ඔක්කොම දේවල්, මේ ලෝකයේ තුල තියෙන දේවල් සියල්ලක්ම ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මිනිස්යා විසින් නිර්මාණය කරගන්නා දේවල් විදියට. ඒකයි අද දේශනාවට මා පාදක කරගත්ත සූත්‍ර කොටසේ සඳහන් වෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමායාන චිත්තානි ලෝකේ. ඒ නිසා මේ ලෝකයේ තුල යම් ආකාරයක කාමයන් කියලා හෝ જાතියක් තිබෙනවා නම්, එහෙම නැත්නම් ලෝකී චිත්‍රයයි කියලා જાතියක් තිබෙනවා නම්, ලෝකී හොඳ නරකයයි කියලා જાතියක් තිබෙනවා නම්, මේ සියලුම දේවල් ඔබට ඔබේ මනස තුල නිර්මාණය කරගත්ත, ගොඩනගාගත්ත දේවල් මිසක්කා බාහිර ලෝකයේ තුල තියෙන දේවල් නෙමෙයි. අපි බොහෝ වෙලාවට වැරදි විදියට වැරදි ආකල්ප ඇති කරගත්තට පස්සේ ලෝකයේ තියෙන දේවල් වලට වටිනාකම් ලබා දෙන්නේ මිනිසයා. ඔබ දන්නවා ඔබේ ජීවිතයේ තුල ලෝකේ ඔබ දකින යම් යම් දේවල් වලට යම් යම් වටිනාකම් ලබා දෙනවා. මේකට මෙච්චර වටිනවා, මෙච්චර වටිනවා, මෙච්චර වටිනවා යයි කියලා.
සමහර දේවල් වලට ඔබ එහෙම වටිනාකමක් ලබා දෙන්නේ නැහැ. තොර ලෝකයේ තුල තිබෙන්නා වූ දේවල් වලට ඔබ වටිනාකමක් නියම කරන්නේ ඔබේ මනස තුල ගොඩනැගිච්චි පදනම මත. කෙනෙකුට ලෝකයේ තුල තියෙන දෙයක් ඉතාමත් වටිනා වෙන්න පුළුවන්. තවත් දෙයක් එවැනි කෙනෙකුට කිසිදු ආකාරයක වටිනාකමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ වටිනාකම් සියල්ලක්ම බෙදලා වෙන් කිරීම සිද්ධ කරන්නෙත් ඒවට යම් යම් ආකාරයෙහි මිලන යමියන් සිද්ධ කරන්නෙත් වෙන කවුරුවත් නෙමෙයි මිනිස්යාම බව ඔබ ඊ타මත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒකට බලන්න එතකොට ලෝකයේ තියෙන දේවල් වලට මිල කරනකොට හැම දෙයකටම අපිට මිලක් නියම කරන්න පුළුවන්. මැණික් ගලක් ගත්තොත් මේ මැණික් ගලට නියමයක් කරන්න පුළුවන්. වාහනයක් ගත්තොත් නියම කරන්න පුළුවන්. ඉතින් මෙහෙම ගත්තොත් මනුස්ස ජීවිතයකට පුළුවන් ද මිලක් නියම කරන්නට? මේ ලෝකේ මොනතරම් වස්තු ආභරණ සහ බොහෝ දේවල් තිබුණත් පින්වත්නි අපට පේනවා මනුෂ්‍ය ජීවිතයට මිලක් නියම කරන්න බෑ. අපි හිතුවොත් පුංචි කාලේදී කවුරු හරි කෙනෙක් උත්පත්තිය ලබනවා. රාජ කුලයක කෙනෙක් උත්පත්තිය ලබනවා. ඊ타මත්ම අහිංසක දුප්පත් තැනක කෙනෙක් උත්පත්තිය ලබනවා. දැන් මේ නිවාස දෙකක උත්පත්තිය ලැබපු දෙදෙනෙක් එක්කෙනෙක් රාජ මාලිගාවක උත්පත්තිය ලබනවා. අනිත් කෙනා ඊ타මත්ම දුප්පත් වූ තැනක උත්පත්තිය ලබනවා. රාජමාලිගාවේ උත්පත්තිය ලැබපු කෙනාට අපිට මෙච්චර වටිනාකමක් තියෙනවයයි කියලා අපිට හිම මිල නියම කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මෙයා තමයි ඊ타මත් වටිනා කෙනා. දුප්පත් නිවාසයේ ජීවත් වෙන කෙනා, නිපදිච්ච කෙනා, එයා ඊතරම් වටින්නේ නැහැයි කියලා කියන්න පුළුවන්. පින්වත්නි, ධර්මානුකූලව විවරණය කරලා බලනකොට එහිමිනි වටිනාකමක් මිනිස්සෙකුට රාජ කුලයක උත්පත්ති ලැබුවත් දුප්පත්ම ගෙදරක උත්පත්ති ලැබුවත් කිසිදු ආකාරයක වටිනාකමක් ලබා දෙන්න බෑ. ඔයත් හිතන්ට සුනීත සෝපාක වගේ චරිත ගත්තට පස්සේ ඊ타මත්ම අහිංසක චරිත. ඒ වගේම බොහෝ වෙලාවට දුගී දුප්පත් භාවයට පත්වෙච්ච ඉන්ද නිවාසයක් තිබිච්ච නැති, ඒ වගේම සොහොන් වල ජීවත් වෙච්ච පිරිස. නමුත් අදටත් අපි ඒ දරුවන් පිළිබඳව, ඒ උතුම් චරිත පිළිබඳව අපි කතා කරන්නේ ඒවට මිලක් වටිනාකමක් නියම කරලා නෙමෙයි. කෙනෙකුගේ ජීවිතය තුළ තිබිච්චි සුවිශේෂී ගුණය, ඒ විශිෂ්ටත්වයේ යම් අවස්ථාවකදී මිනිසෙක් උදා කරගන්නවාද? ඒ උදා කරගත් අවස්ථාව ධර්මයේ තුළ සඳහන් කරන්නේ යා නිර්වාණයට පත්වීම නැත්නම් නිවන ප්‍රත්‍යක්ෂ කිරීම. උතුම් මාර්ගඵලලාභී කෙනෙක් බවට පත්වීම, රහත් ඵලයකට පත්වීම. මේ කියන උත්තරීතර තත්ත්වයන්ට මිනිසෙක් පත්වීම තමයි ධර්මයේ තුළ විශිෂ්ට මිනිසෙක් විදිහට පෙන්වන්නේ. එතකොට යා රාජ කුලයකින් ආවද, එහෙම නැත්නම් ඊ타මත්ම පහත් කුලයකින් ආවද, එහෙම නැත්නම් සුදු ජාතිකයෙක්ද, එහෙම නැත්නම් කළු ජාතිකයෙක්ද කියන කාරණාවන්, මේ සියලු දේවල් මනෝමූලික කාරණාවන් විදියට සලකනවා මිසක් මිනිසු හදාගත්ත දේවල් විදියට සලකනවා මිසක් නමුත් එයාට Tamanගේ උත්තරීතර තත්ත්වයට පත්වීම සඳහා මේ කිසිසේත්ම බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශාසනය කියලා කියන්නේ ඔබ කවුරුත් දන්නවා ඉන්දියාවේ තිබෙන සිව් මහා ගංගාවන්. එතකොට යමුනා නදී, අචිරවතී, සරබවාදී මහා ගංගාවන් මහා සාගරයට ගැලුවට පස්සේ ඒ කිසිම සාගරයකට ගලන ගංගාවක් කියන්නේ නැහැ අපි අහවල් ගඟේ යයි කියලා නම් ගොත් කියන්නේ නැහැ. ඒ නිසා මුහුදට වැටුණට පස්සේ මුහුදේදී ඒ සියලුම ජලයට අපි සඳහන් කරන්නේ මුහුදු ජලය වගේ මේ උතුම් ශාසනයට කොයි පළාතකින්, කොයි දේශයකින්, මොන ස්ථානයකින් පැමිණියත් ඒ සියලුම දෙනා මේ සම්මා සම්බුද්ධ ශාසනයට අයිති පිරිස ඒ සියලුම දේවල් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විදියට තමයි, ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා විදියට තමයි ධර්මයේ තුල විවරණය කිරීමක් කරන්නේ. ඒකට අපිට පේනවා ලෝකයේ මේ මිනිස්සු ගැටුම් ඇති කර ගැනීම සඳහා බොහෝ වෙලාවට මූලික වශයෙන්ම පදනම් කරගන්නේම Tamanගේ ජීවිතයේ තුල මේ ගොඩනගාගත්ත, සකස් කරගත්ත, පිළියෙල කරගත්ත මනෝමූලික වශයෙන්, එහෙම නැත්නම් මනස තුල Taman උසස්යයි කියලා කියන හැඟීමෙන් යුක්තව ඇති කරගත්ත කාරණාව තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රධානතම ගැටුම් වලට මූලිකම සිද්ධාන්තයේ බවට පත් වෙන්නේ. ඔන්න බලන්න දැන් අපි මේ කාරණාව අපට අපේ සමාජයේ තුල, අපේ ජීවිතයේ තුල, ලෝකීය රටවල් සමග මොනතරම්නම් ගැළපීමක් කරන්න පුළුවන්ද? දැන් ලෝකේ ජීවත් වෙන මිනිසුන්ට තියෙන ඔය
මානසික වශයෙන් ඇතිවෙන ස්වභාවයක් තත්ත්වයක් තමයි තමන්ට ධනය බලය සහ ඉවගේම බොහෝ පරිවාර සම්පත්තිය සහ මේ සකලවිද දේවල් ගොඩනැගෙනකොට එයාට දැනෙන කාරණාව තමයි මේ ලෝකයේ ජීවත්වන බලවන්ත මනුෂ්‍යයා මමයයි කියලා කෙන හැඟීම ඇති වෙනවා. ඔබ හොඳට තේරුම් ගන්නට ඔබට ඔබේ නිවස වෙන්න පුළුවන්, ඔබේ ගමේ වෙන්න පුළුවන්, රටේ වෙන්න පුළුවන්. කොතනකට ගියත් මෙන්න මේ කියන කාරණාව අපිට හරි ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතය තුළ අපිට අත් විඳින්න පුළුවන්, එහෙම නැත්නම් අත් දකින්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම බොහෝ වෙලාවට ලංකාවේ ජීවත් වන සාමාන්‍ය මිනිහෙක් යාට මිල මුදල් සහ යගේ ජනප්‍රියත්වය ගොඩනැගෙනකොට එයාට යම් විදියකින් මානසික ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්, මනෝමූලික වශයෙන් යාට යම් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මම දැන් බොහෝ ජනප්‍රියයි, මට බොහෝ පිරිසක් ඉන්නවා, ඒ නිසා මට යම් දේවල් කරන්නට පුළුවන් කියලා කියන ඒ කියන මානසික ස්වභාවය ඇති වෙනවා. එතකොට මේ මානසික ස්වභාවය ඇති වෙනකොට එයා අන් අය පිළිබඳව තරම්ම තැකීමක් සිදු කරන්නේ නැහැ. මෙය භික්ෂුන් වහන්සේලාටත් ඒ වගේම තමයි. කිසියම් භික්ෂුවක් තමන් ධර්මීය යම් ආකාරයකින් දේශනා කරමින් තමන්ට පිරිසක් ඒක රාශී වුණාට පස්සේ තමන්ට ධනෙ බලය සහ පරිවාර සම්පත්ති සියල්ලක්ම එක්ක වුණාට පස්සේ කෙනෙකුට සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්, මම තරම් ධර්මදේශකයන් වහන්සේ නමක් ඇත්තේ නැහැ, මට තරම් පිරිසක් ඇත්තේ නැහැ, මට ඕන දෙයක් කරන්න පුළුවන්, මට ලක්ෂ ගණක් ගෙන්නන්න පුළුවන්. මේ වගේ මානසික වශයෙන් සමහර කාරණාවන් පිළිබඳව භික්ෂුවක් ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන්. ඒක පෘථග්ජන ලෝකයේ තුල තියෙන ස්වභාවයේ తত্ত্বය. ඒකට අපිට පේනවා සමහර ඇත්තන්ට මෙන්න මේ විදියට මේ ලෝකයේ තුල Taman අල්ලාගත්ත, Taman සකස් කරගත්ත, ඒකයි මාර දේශනාවේදී, නිබ්බේධික සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරපු කාරණාව ඔබට මා සඳහන් කරන්නේ මිනිස්සු ලෝකයේ තුල ජීවත් වන අය තම තමන් විසින් ගොඩනගාගත්ත, තම තමන් විසින් සකස් කරගත්ත, පිළියෙල කරගත්ත ලෝකයක් තිබෙනවා. අපිට පේනවායි ලෝකයේ තුල තමයි මේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කිසියම් කෙනෙක් මම දුප්පත්යයි කියලා කියන හැඟීම තියෙනවා. එතකොට හැම වෙලාවක් තුලදීම එයාගේ සිත තුල තියෙන්නේම මම දුප්පත්යයි කියලා කියනකොට එයා ජීවත් වෙන්නේ ඒ Taman දුප්පත්යයි කියලා හිතන මානසික ස්වභාවයෙන් යුක්ත ලෝකයක් තුළ තමයි යා ජීවත් වෙන්නේ. කවුරු හරි කෙනෙක් හිතුවොත් මම මිල මුදල් ඇත්තේ නෑ, හැබැයි මම පොහොසත්, මම හිතින් පොහොසත් කියලා හිතුවොත් එහෙම එයා ඒ පොහොසත්යයි කියලා කියපු හදාගත්ත, සකස් කරගත්ත, පිළිල කරගත්ත ලෝකයක් තුළ තමයි ජීවත් වෙන්නේ. එතකොට අපිට පේනවා ලෝකේ බලවන්ත මිනිස්සු, දැන් ඔබ දන්නවා මේ දිනවල මේ පවතින ගැටුම්කාරී ස්වභාවයේ තුළ රුසියානු රජය කියලා කියන්නේ ලෝකේ බලවන්ත රාජ්‍යයක්. විශේෂයෙන් ලෝකේ යම් ආකාරයකින් යුද ශක්තිය අතින් සිටින මුල්ම පෙළේ සිටින රටක් විදිහට අපි විශේෂයෙන් අපි රුසියාව කියන රජය අපි එහෙම නැත්නම් රට හඳුනා ගන්නවා. කොට ඇමරිකාව කියලා කියන්නේ තවත් ලෝකයේ තියෙන බලවන්තම රාජ්‍යයක්. චීනය කියලා කියන්නේ බලවන්තම රාජ්‍යයක්. ඒ වගේම ඉන්දියාව කියලා කියන්නේ බලවන්තම රාජ්‍යයක්. එතකොට මේ ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ රාජ්‍යතාන්ත්‍රික පිරිස තමන්ගේ තියෙන බලවන්තකම ගොඩනගා ගන්නවා, සකස් කර ගන්නවා, තමන්ට තිබෙන්නා වූ විවිධාකාර විදිහේ ශක්තියින් පදනම් කරගෙන. මම මේ දේශනාව ඔබට හොඳට තේරුම් ගන්නට මෙය සම්මුති දේශනාවටත් පරමාර්ථ දේශනාවටත් අපිට එකසේම ගලප ගන්න පුළුවන් දේශනාවක් බව ඔබ ඊටාත්ම හොඳින් තේරුම් ගන්න. එතකොට දැන් මේ විදිහට මේ තමන්ට මහා බලයක්, ශක්තියක් ගොඩ නැගෙනකොට අපි හිතුවොත් එම රුසියානු රජයට තමන්ට විශාල බල ශක්තියින් තිබෙනවා. ඒ වගේම යම් යම් ආකාරයේ දු ශක්තියින් තිබෙනවා. මේ හැම පැත්තක්ම ගත්තට පස්සේ ඒ ඇත්තෝ හිතන ස්වභාවය තමයි මම ලෝකේ ජීවත් වෙන බලවන්තම කෙනෙක් කියලා. එතකොට එවැනි බලවන්ත වූ කෙනෙකුගේ තුළ තිබෙනා වූ ස්වභාවයේ தත්ත්වය තමයි ඇති වෙන මානසික ස්වභාවය තමයි රටකට වෙන්න පුළුවන්, ජාතිකට වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට අපි නැමින්නේ නෑයයි කියලා කියන කාරණාව. පින්වත්නි, අපිට පේනවා මෙන්න මේ නැමින්නේ නෑයයි කියලා කියන කාරණාව. එහෙම නැත්නම් නම්මිශීලී ස්වභාවයක් නෑයයි කියලා කියන කාරණාව අපට පේනවා මේ මනුස්ස ජීවිතයේ තුල, පෘථග්ජන මනුස්ස ජීවිතයේ තුල නිරන්තරයෙන්ම දකින්න පුළුවන් කාරණාවක්. තවත් කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට හිස නමන්නේ නැහැ. තවත් කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. තවත් කෙනෙකුට ඇහුම්කන් දීමක් කරන්නේ නැහැ. මේ ඔක්කොම දේවල් එහෙම වෙන්නේ නෑයයි කියලා කියන කාරණාව
ඇති වෙන්නේම එයාට යම් යම් ආකාරයෙහි ධනෙන් බලෙන් හෝ වේවා වෙනත් දේවල් වලින් එයා යම් තලයකට යම් ස්ථානයකට පැමිණාට පස්සේ. එතකොට අපිට පේනවා ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු මේ විදිහට මේ රටවල් ගත්තට පස්සෙත් ඒ රටවල් වල ඉන්න පිරිසත් අපිට පේනවා එකිනෙකා තම තමන් තවත් කෙනෙකුට ඇහුම්කන් දෙන්නේ නැතුව තවත් කෙනෙකුට යටත් වෙන්නේ නෑයයි කියලා කියන කාරණාව පදනම් කරගත්තට පස්සේ අපිට පේනවා එතන මහා විශාල ගැටුමකට මූලික හේතුවක් බවට පත් වෙනවා. මේ මූලික හේතුව බලන්න දැන් රුසියාව කියලා කියන රට ගත්තට පස්සේ යුක්‍රේනය කියන රට ඒ දෙගොල්ලම සඳහන් කළේ අපි යුක්‍රේනයේ සඳහන් කළේ අපි රුසියාවට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි යම් විදියකින් අපිට පහර දීමක් සිදු කළොත් අපි පහර දීම සිදු කරනවා. රුසියාව සඳහන් කරන්නේ ලෝකේ කවුරු එක වුණත් අපේ තියෙන බලවත්කම සහ අපේ තියෙන මිසයිල් වල තියෙන බලය අපි පෙන්눔 කරනවා. දැන් ඔය ඇත්තෝ හිතන්න කල්පනා කරන්නට මේ විදියට මේ දෙගොල්ලෝ පිරිසක් හිතුවොත් කල්පනා කළොත් එහෙම ඒ පිරිස හිතන කල්පනා කරන හැම වෙලාවක් තුලදීම අපට පේනවා එතනදී එක්තරා ආකාරයකට මහා ගැටුමකට අවශ්‍ය කරන මූලික පදනම සකස් වීම සිදු වෙනවා. මේ පදනම තුල තමයි බොහෝ වෙලාවට අපිට පේන්නේ මේ එකිනෙකා Tamanගේ සිත් තුළ තිබෙන්නා වූ අනම්මශීලී ස්වභාවය නිසා එහෙම නැත්නම් අපි ගත්තොත් නැමින් නැති ස්වභාවය නිසා තවත් කෙනෙකුට යටත් නොවන ස්වභාවය නිසා අපිට පේනවා ක්‍රමානුකූලව Tamanගේ තියෙන මාන්න්‍ය අධිකකම නිසා ගත්තට පස්සේ ක්‍රමානුකූලව Tamanගේ ජීවිතය තුළ යම් ගැටුම්කාරී ස්වභාවයකට පත් වෙනවා. දැන් එහෙම නැත්තම් අපිට තවත් කෙනෙක් සතුව තිබෙන්නා වූ වස්තුව යටත් කර ගැනීම වස්තුව ලබා ගැනීමේ කිසියම් ආකාරයක Tamanගේ තියෙන බලය තහවුරු කර ගැනීමේ මානසික ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ওই කාරණා දෙක තුන නිසාම බලන්ට අපට පේනවා යම් ආකාරයක ගැටුම්කාරී ස්වභාවයක් ඇති වෙනවා. දැන් එතකොට එහෙම ස්වභාවයක් තත්ත්වයක් ඇති වෙන්නේ යයි. ඒතර අපට පේනවා අපට අපේ දෛනික ජීවිතයේ තුලත් අපේ ගෙවල් දොරවල් වල වුණත් ඔබ වැඩ කරන ආයතනයක වුණත් ඕනෙම තැනක වුණත් අපි නිතරම කියන කාරණාවක් තමයි මම නම් යටත් වෙන්නේ නැහැ කියන කාරණාව. මම මොනවටද එක එක්කෙනාගේ එක පද අහන්නේ එක එක දේවල් අහන්නේ මොනවටද? මම නොකා නොබී හිටියත් මම යටත් වෙන්නේ නෑයයි කියලා කියන මේ මානසික ස්වභාවය මේ මානසික தත්ත්වය පින්වත්නි අපට පේනවා මනුස්ස ජීවිතයේ තුල පුදුමාකාර විදියට වෙලාගෙන පවතිනවා. එතකොට එහිම වුණේ ඇයි? එතකොට අපි ගත්තොත් රුසියාව සහ යුක්‍රේනය වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් වෙනත් බලගත් රටක් වෙන්න පුළුවන් යුද්ධයකට යම් විදියකින් මිනිස්සු පෙළඹවීමක් සිදු වෙලා තිබෙනවා නම් ඒ පෙළඹීම සිදු වෙලා තිබෙන්නේ ඔවුන්ගේ තිබිච්ච මානසික ස්වභාවය නිසාමයි. ඔවුන් දුරදක්නා ඥානික යුක්තව ඔවුන් කටයුතු කරලා නැහැ. එකිනෙකා අතර Tamanගේ ජීවිතය තුළ යටත් නොවීමේ මානසික ස්වභාවය තවත් කෙනෙකුට ඇහුම්කන් දෙන්න බැරි වීමේ ස්වභාවය මේ බලන්න මේ ඔක්කොම දේවල් ගොඩනගාගෙන තියෙන්නේ සකස් කරගෙන තියෙන්නේ පුජ්‍යලයාගේ මනස තුළ. එවැනි දෙයකට ඇයි මනුෂ්‍ය ජීවිතයේ තුළ පෙළඹෙන්නේ? ඔබම හිතන්න ඔබට ඔබේ ජීවිතයේ තුළ යම් වෙලාවකදී යම් අවස්ථාවකදී ඔබ ඔබේ නිවසේදී ඔබේ අම්මා තාත්තට හෝ එහෙම නැත්නම් ඔබ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා විදියට ඥාතීන් විදියට යම් වෙලාවකදී යම් අවස්ථාවකදී ඔබ ගැටුම්කාරී ස්වභාවයක් ඇති වුණා නම් මේ ගැටුමට මූලිකම හේතුව තමයි පින්වත්නි අපිට පේනවා වෙන කිසිදු කාරණාවක් නෙමේ තෘෂ්ණාවෙන් තමයි මේ සියලු දේවල් ඇති වෙන්නේ. තණ්හා මූල සූත්‍ර දේශනාව ඊ타මත්ම ප්‍රායෝගිකයි. තණ්හා මූල සූත්‍ර දේශනාවේදී අපිට පේනවා මිනිස්යාට Tamanගේ ජීවිතයේ සහ මේ ගැටුමක් ඇති වුණාට පස්සේ Tamanගේ ජීවිතයට වෙන හානිය, සමාජයට වෙන හානිය, ගස් කොළන් වලට වෙන හානිය, සතා සිව්පාවට වෙන හානිය, භෞතික වශයෙන් ඇති වෙන දේවල් වලට වෙන හානිය, මිනිස්යාගේ මනසට හැමදාමත් ගින්දරක් ඇති වෙන්න තිබෙන මේ ස්වභාවයේ සියල්ලක්ම නොදකින මිනිසයා Tamanගේ මානසික පාලනයක් නොතිබෙන තැන හෝ ගැටුමකට ගියාට පස්සේ ඒ ගැටුම නිසා මහා විනාශකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඒකයි තණ්හා මූල සූත්‍ර දේශනාවේදී ඊ타ත්ම පැහැදිලිව පෙන්නනවා මේ නොදැනීම නිසා පිගත්තොත් ඒ වචනය අවිද්‍යාව කියලා කියන වචනය ගත්තොත් අවිද්‍යාව නිසා ක්‍රමානුකූලව ඔවුන් මොකද කරන්නේ මේ Tamanට අයිති කර ගැනීම සඳහා උත්සාහ කිරීමක් කරනවා.
අවිද්‍යාව නිසාම තමයි අපිට පේනවා තවත් රටක් අල්ලා ගන්න උත්සාහ කරන්නේ. ඒ අවිද්‍යාව නිසාම තමයි බලවත් තෘෂ්ණා සහගත ස්වභාවය නිසාම තමයි අපිට පේනවා තවත් රටකට වුන් යටත් වෙන්න සූදානම් වෙන්නේ නැත්තේ. තවත් රටක තියෙන ධන සම්පත් සූරා කන්නට හෝ බොහෝ දේවල් උත්සාහ කරන්නේ ඒ ස්වභාවයේ තත්ත්වය නිසා. ඒ නිසා ඒ තණ්හාමූල සූත්‍ර දේශනාවේදී දේශනා කළ නව ආකාරයකට ගොනු වෙන සංකල්පයන්. එහෙම නැත්නම් නව ආකාරයකට මනුෂ්‍යයාගේ ජීවිතයට තෘෂ්ණාව බැහැගෙන එය තමන්ගේ දෙයක් බවට පත් කරගෙන ගිහිල්ලා අවසානයේදී දඬු මුගුරු ඇරගෙන ගහක ඔස්සන් ඇති කරගෙන මරාගෙන අකුසලයේ බලවත් වෙලා ලෝකේ මිනිසුන්ගේ විනාශ වෙන ස්වභාවය පිළිබඳව අපට පින්වත්නි අපේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 2500කට ඉස්සරලා අපට දේශනා කරන්න යෙදුණා. ලෝකේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය අපි හරියට ග්‍රහණය කරගත්තේ නම් ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මුළු මහත් ලෝකේම ජීවත්වන මිනිස්සු අතර භාවිතයට ගත්තේ නම් අද අපට මෙවැනි සෝචනීය දේවල් පිළිබඳව අපේ රටේ වෙන්න පුළුවන් ලෝකේ වෙන්න පුළුවන් කිසිදු තැනක පින්වත්නි අපිට පේනවා අපිට අහන්ට දකින්ට ලැබෙන්නේ නැහැ. එතකොට පුජ්‍යලයාගේ මේ මානසික ස්වභාවයේ தත්ත්වය අරගත්තට පස්සේ එතකොට මේ පුජ්‍යලයා තුළ මූලික වශයෙන් ගොඩනගෙන්නා වූ තෘෂ්ණා බරිත ස්වභාවය නිසා තමයි ක්‍රමානුකූලව ඔහු තමන්ගේ ජීවිතය තුළ මෙවැනි ගැටුම්කාරී තත්ත්වයකට ස්වභාවයකට මිනිසෙක් පත් වෙන්නේ. බලන්න දැන් ඒ විදියට මහා ගැටුමක් ඇතිවෙන්න ගියපු අවස්ථාව පිළිබඳව අපි දන්නවා අපේ බොහෝ දේශනාවන් වල සූත්‍ර දේශනාවන් වල ඒ වගේම විශේෂයෙන් අපේ ජාතක සාහිත්‍යය තුළ මේ බොහෝ තැන්වලදී මේ කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. ඔබ කවුරුත් දන්නවා කපිලවස්තු පුරයත් ඒ වගේම කෝලිය නගරත් අතරින් ගලා ගියපු රමණීය නදිය පිළිබඳව. මේ තමයි රෝහිණි නදිය. මේ ගඟෙහි ජලය ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් ඒ ගඟෙහි ජලය ලබා ගැනීම සඳහා මේ කෝලිය සහ ඒ වගේම මේ ශාක්‍යයන් අතර ඇතිවිච්චි යම් ආකාරයක ගැටුම්කාරී ස්වභාවය. මේ ගැටුම්කාරී ස්වභාවය පැවතිච්ච තැනට ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔවුන්ගේ අහපු ප්‍රශ්නයක් තිබුණා. ඇයි ඔබලා රැස්ුනේ මොනවටද කියලා. ඒ වෙලාවේදී සඳහන් කරන්නේ අපි මේ රැස්ලා තිබෙන්නේ ජලයේ පිළිබඳව ඇතිවෙච්ච ගැටලුවකට ප්‍රශ්නයකට. එතනදී තථාගතයන් වහන්සේ විමසා සිටින්නේ මේ ලෝකයේ තුල වැඩිපුරම වටිනාකමක් තියෙන්නේ මේ ජලයේද එහෙම නැත්නම් මිනිස්යාගේ ජීවිතයේද. පින්වත්නි මේ බොහෝ දෙනෙක් සඳහන් කරපු කාරණාව තමයි මේ ලෝකයේ තුල යම් යම් දේවල් තිබෙනවා නම් භෞතික දේවල් තිබෙනවා නම් ඒ භෞතික සියලුම දේවල් අපිට පේනවා ඒ සියලුම දේවල් එක්තරා ආකාරයකට తాවකාලික වශයෙන් තිබෙන්නා වූ වටිනාකමක් තිබෙන දේවල්. මේ මනුස්ස ජීවිතේ තමයි අපිට පේනවා ඊ타මත්ම වටිනාම. එහෙම නැත්නම් මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ මේ සසර පුරාවටම බුද්ධත්වයට පත්වීම සඳහා මේ ලෝකේ මහා විශිෂ්ට විපර්යාසයන් කරන්න පුළුවන් චරිත ස්වභාවය තමයි මනුෂ්‍යයා කියලා කියන්නේ. මනුෂ්‍යයා තමයි මේ ලෝකේ නිර්මාණය කරන්නේ. මනුෂ්‍යයා තමයි අපේ රටේ තිබෙන බොහෝ දේවල් නිර්මාණය කළේ. අපි ගත්තොත් එහෙම ලංකාවේ තිබෙනා වූ කලාකෘතීන් ගත්තට පස්සේ අපි ගත්තොත් ලංකාවේ තියෙන පරාක්‍රම සමුද්‍රය වෙන්න පුළුවන්, සීගිරිය වෙන්න පුළුවන්, මහා සෑය වෙන්න පුළුවන්, දළදා මාලිගාවේ ওই තියෙන ආකෘතිය නිර්මාණය කරපු දේවල් වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් මේ ලෝකයේ තුල නිර්මාණය කළේ මිනිසයා. ඒ වගේම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් නැති කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය යොමු වෙලා සීල සමාධි ප්‍රඥා තුලින් යන්ට අවශ්‍ය කරන මාර්ගය කියලා දුන්නෙත් මේ මනුස්ස ජීවිතයේ තුල බුද්ධියෙන් උත්තරීතර තත්ත්වයට පත්වෙච්ච කෙනා. අපිට පේනවා ලෞතර බුදුහාමුදුරු අපිට පෙන්눔 කරන්නේ මේ ලෝකයේ තුල මිනිසු කිසිදු වැඩකට නැති දේවල් වලට මිනිසු කා කොටා ගන්නවා. හැබැයි එතනදී තථාගතයන් වහන්සේ අවධාරණය කළේ මේ මනුස්ස ජීවිතය තුළ තිබෙනා වූ වටිනාකම ස්වභාවය. දැන් එතකොට අපිට පේනවා ලෝකේ මොනතරම් බලවන්ත මිනිසු ජීවත්වලා හිටියත් ඒ බලවන්ත බොහෝ මිනිසුන්ගේ සිත් තුළ අපිට පේනවා මේ තණ්හාමූල සූත්‍ර දේශනාවේ සඳහන් කරන අවිද්‍යාව නිසා ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතයට තෘෂ්ණාව බැසගෙන
ඒ වගේම තමන්ට අයිතියයි කියලා කියන හැඟීම යුක්තව යම් යම් ආකාරයේ ආක්‍රමණශීලී ස්වභාවයකට පත් වෙලා ඉන්නකොට මේ සියලුම දේවල් එක්ක අපිට පේනවා මිනිස්යාගේ ජීවිතය තුළ අකුසලයේ බලවත් වෙලා ඒ වගේම අකුසලියත් සමගම බොහෝ මිනිස්සු අතර ගැටුම්කාරී ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා. දැන් ඔබට හිතෙනවා නම් ඔබට දැනෙනවා නම් අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන වටිනාකම උච්චර වටිනාකමක් ලෝකයේ තුල තියෙනවද කියලා. දැන් මා ඔබට සඳහන් කරන්නේ අර මූලික කාරණාව පිළිබඳව නැවත වතාවක් මම විමර්ශනය කරලා බලනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අර සම්මුතිය තුල මිනිසු ගොඩනගාගත්ත දේවල්. දැන් බලන්න අපි දැක්කා රුසියාවේ සහ යුක්‍රේනයේ රටවල් වල ජීවත් වෙන ජීවිතවල එහෙම නැත්නම් ඒ ඇත්තන්ගේ ජීවිතවල තිබිච්ච භෞතිකමේ ස්වභාවයේ தත්ත්වය පිළිබඳව. සමහර ඇත්තන් ඊ타ත්ම හොඳට Tamanගේ ජීවිත සුඛෝපභෝගී ආකාරයකට ජීවත් වෙන ස්වභාවය යාන මහනුවල යුක්තව Tamanගේ නිවාස සහ සියලුම දේවල් මේ ඔක්කොම දේවල් ඊ타ත්ම ලස්සනට පිළියෙල කරගෙන සකස් කරගෙන ඒ ඇත්තෝ ජීවත් වුණා. එතකොට මේ සියලු දේවල් අපිට පේනවා මිනිසුන්ගේ ජීවිතයේ තුළ භෞතික වශයෙන් මිනිසු ඊ타ත්ම ඉහළ තලයකට ගියත් හැබැයි ඒ වුණාට නමුත් අපිට අනිත් පැත්තෙන් පේන කාරණාව තමයි Tamanගේ ජීවිතයේ තුළ ಗುಣධර්ම වැඩිමක් සිද්ධ කරලා නැහැ. මේ ධර්මයේ අපට කියලා දෙන්නේ ඔබට කියලා දෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන කාරණාව. සීලේදී අපිට පේනවා අපේ ජීවිතයේ තුළ යම් විදියකින් කායික වාචික සහ මානසික වශයෙන් යම් විදියකින් මිනිසෙකුගේ ජීවිතයේ තුළ පාලනයක් තිබෙනවා නම් ඒ පාලනයක් තිබෙන තැනකදී අපි තවත් ජීවිතයක් පිළිබඳව අපි කල්පනා කරන්නට අපි උත්සාහ කරනවා. දැන් අඩුම තරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු පංචශීල ප්‍රතිපදාව කියන කාරණාව. දැන් බලන්න පංචශීල ප්‍රතිපදාව කියන කාරණාවේදී පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන කාරණාව ගත්තට පස්සේ පරපණ නැසීමෙන් වැළැක්වීම කියලා කියන ශික්ෂාපදේ මම සමාදන් වෙමි. එතකොට මේ අනුන්ගේ ජීවිතයක් තොර කරන්නේ නෑයි කියලා කියන කාරණාව තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගන්නකොට එයා අනිත් පැත්තෙන් තමන්ගේ ජීවිතය තුළ පුහුණුවක් ඇති කරගන්නවා පින්වත්නි. ඒ තමයි මෛත්‍රිය ලෝකයට වඩන්නට. එතකොට මේ මෛත්‍රිය වැඩිීමේදී අපිට පේනවා ಜಾති හෝ ආගම් හෝ කුල ભેද හෝ සත්ව කියලා කියන මේ කොටස් වලින් අපි බෙදලා වෙන් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ සියලුම දේවල් වලට බෙදලා වෙන් කිරීම කරනවට වඩා අපේ තියෙන ඒ උතුම් ගුණය, ඒ උතුම් මානවීය ගුණය, ඒ විශිෂ්ටත්වයේ මුළු මහත් ලෝකයේටම විශ්වයටම මුදහරින අවස්ථාවක්. දැන් බලන්න අපි හරියට ගත්තොත් එහෙම තවත් කෙනෙකුගේ ජීවිතයක් තොර කරන්නේ නෑයයි කියලා කියන කාරණාව. එහෙම නැත්නම් පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන කාරණාවත් අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන කාරණාවත් අපි අන්සතු දෙයක් අපි ලබා ගන්නේ නැහැ. අන්සතු දෙයක් අපි බලහත්කාරයෙන් ලබා ගන්නේ නැහැ කියලා කියන. මේ මූලික ශික්ෂාපද දෙක හෝ අපට මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන් අපිට කියලා දෙන්නට හැකියාවක් තිබෙනවා නම් අපි තාක්ෂණික වශයෙන් අපි මිසයිල් හදාගත්ත වෙන්න පුළුවන්, ගුණින් යන දේවල් හදාගත්ත වෙන්න පුළුවන්. අපිට සතපුම් දහස් ගණනකට ඈතකට යවන්න පුළුවන් චන්ද්‍රිකා අපිට හදාගත්ත වෙන්න පුළුවන්. මේ කක්ෂගත කරලා තිබෙන මේ බොහෝ දේවල් එක්කම අපට අපේ ජීවිතයේ තුළ අපට මේ කියන වටිනා ගුණය, ඒ වටිනා ගුණය කියලා කිව්වේ මූලික වශයෙන් තියෙන මේ ශික්ෂාපද දෙකවත් අඩුම තරමින් අපට අපේ ජීවිතය තුළ හුරු කරගෙන තිබෙනවා නම් අපට පේනවා මේ විදියට අපිට ජනමාධ්‍ය හරහා ලෝකයේ කොතනකවත් ගැටුම්කාරී ස්වභාවයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට අපිට සඳහන් කළේ එකයි මා ඔබට සඳහන් කළේ පැහැදිලි වශයෙන්ම පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියපුවාම පරපණ නැසීමෙන් වැළකීම කියලා කියන ශික්ෂාපදය මම ආරක්ෂා කරනවා කියලා කියපු ගමන්ම එතනදී අනිත් පැත්තෙන් අපිට කියවන්නේම මෛත්‍රිය ලෝකයට වඩන්නේයි කියලා කියන කාරණාව. මේ කියන කාරණාව වඩාත් අද මට බොහෝ සෙයින් සංවේදී භාවයට දැනෙන්නේ මේ රුසියාව සහ යුක්‍රේනය අතර ඇතිවිච්ච යුද්ධ අවස්ථාවේදී. අපට පේනවා යුද ටැංකියක් එනවා. ඒ යුද ටැංකියට ඉස්සරහට කාර් රථයක් එනවා. මේ කාර් රථයේහි
මා හිතන විදියට පුංචි දරුවන් සහ ඒ වගේම පවුලක් වෙන්නති එක ගමන් කළේ. අර යුද ටැංකිය ආපු පිරිස අර හිතා මතාම අපිට පේනවා අර කාර්යක යට කරනවා සම්පූර්ණයෙන් කුඩ කරලා දානවා. මෙය පටිගත කරගත්ත තවත් ඉහළ මහලක හිටපු පිරිසක් ඒ ඇත්තෝ කෑග ගහ මේ පටිගත කරනවා උන්ගේ වීඩියෝ එහෙම නැත්නම් උන්ගේ කිසියම් දෙක පටිගත කිරීමක් කරනවා. උන් කෑ ගහනවා විලාප තියෙනවා. දැන් බලන්න එතකොට අපිට පේනවා දැන් තවත් කෙනෙකුගේ ජීවිතයක් තොර කරන්නට මොනතරම්නම් මානසික ස්වභාවයක් මානසික ජීවිතය තුළ ඇති කරගත යුතු වෙනවාද? අපි මොනතරම්නම් ආවේගකාරී සිතුවිල්ලක් ඇති කරගත යුතු වෙනවාද? දැන් අර මල්ලිකා දේවී සූත්‍ර දේශනාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ තුල ජීවත් වන කාන්තාවන් සිටිනවා. මේ ලෝකයේ තුල ජීවත් වන කාන්තාවන්ට විවිධ වර්ගයේ විවිධ ස්වභාවයෙන් යුක්තව කාන්තාවන් ජීවත් වෙන්නේ. සමහර කාන්තාවන් ඉන්නවා ඊටාත්ම දුර්වර්ණයි, සමහර කාන්තාවන් ඉන්නවා බොහොම රූප සම්පත්තියෙන් යුක්තයි, සමහර කාන්තාවන් ඉන්නවා බොහොම රූප සම්පත්තියෙන් සහ ඒ වගේම ධනෙන් දෙකෙන්ම ආඩ්‍යමත් තත්ත්වයට පත් වෙලා ඉන්නවා. සමහර කාන්තාවන් ඉන්නවා ධනියත් නැහැ, ඒ වගේම Tamanට රූප සම්පත්තියකුත් නැහැ. මේ විදිහට මේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව විමසා සිටිනකොට භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ ප්‍රධානතම කාරණාව තමයි කිසියම් මිනිසෙකුගේ ජීවිතයේ තුළ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වගේ මානසික ස්වභාවයන් තිබෙනවා නම් ඒ මානසික ස්වභාවයන් තියෙන මිනිසෙකුට සසර පුරාවට ඔහුට දුර්වර්ණ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක තවත් කෙනෙකුගේ ජීවිතයක් පිළිබඳව හිතන්න නැති වෙනකොට, කල්පනා කරන්න නැති වෙනකොට, තවත් කෙනෙකුගේ ජීවිතයක් හානි කරනකොට උන්ට මේ සසරේදී අල්පායුෂ ලැබෙන්න පුළුවන්. විවිධ රෝගාබාධයන්ට පත් වෙන්න පුළුවන්. දැන් බලන්න අඩුම තරමින් අපි එවැනි මේ කර්මානුරූපව තිබෙන්නා වූ සංකල්පයක්වත් අඩුම තරමින් අපේ මනස තුළ අපි තියාගෙන සිටිනවා නම් අපිට අර යුද ටැංකියකින් ගිහිල්ලා එකපාරටම අර වාහනයක් යට කරන්න බෑ. ඒකට බලන්න ඊතර මොනතරම් වේදනාකාරී ස්වභාවයක් තිබෙනවාද, මොනතරම් පාපකාරී ක්‍රියාවක් සිදු වෙනවාද, මේක දකින්නකොට බලනකොට පේනවා, අපිට පේනවා දැඩි ලෙස පින්වත්නි දැඩි කම්පනයක් අපේ සිත් තුළ ඇති වෙනවා. සමහර වෙලාවට ඔයත් නොදකපු රූපරාමු කීපයක් මම දැක්කා වීඩියෝ ගත කරලා තිබිච්ච දේවල්. අපිට පේනවා සමහර සෙබළුන් බොහෝ දෙනෙක් ගින්නට පිච්චෙනවා. ඒ ගින්නට පිච්චෙන වෙලාවේදී බොහෝ දෙනෙක් දඟලනවා. සමහර සෙබළුන් සමහර ඇත්තන් ඇදගෙන යනවා. මේ යුද්ධ අවස්ථාවේදී, මේ ඊයේ පෙරදා යුද්ධ අවස්ථාවේදී සිදුච්ච සිදුවීම් අපිට කියන්න බෑ එක්කෝ මේ රුසියාවේ සෙබළුන්ද එහෙම නැත්නම් යුක්‍රේනයේ සෙබළුන්ද, කොයි පැත්තකින් වුණත් අපිට පේනවා දහස් ගණනක් බොහෝ දෙනෙක් මරණයට පත් වෙලා, සමහර යාන වාහන ගිනි ගන්නවා. අර අමුයෙන් පිච්චෙන ස්වභාවයේ தත්ත්වය දකිනකොට අපිට පේනවා මොන තරම්නම් කුරුළු ලෝකයක් තුලද අපි ජීවත් වෙන්නේ. මොනතරම් භෞතික වශයෙන් මිනිස්සු ගෙවල් දොරවල් යාන වාහන සකස් කරගෙන පිළිල කරගෙන හිටියත් ඒ සකස් කරගත්ත පිළිල කරගත්ත ලෝකය අපිට පේනවා එක මොහොතකින්, එක ෂණයකින් සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක් වෙනවා. එතකොට මිනිස්සෙකුට Tamanගේ ජීවිතයේ තුළ යාන වාහන හෝ මිලමුදල් හෝ මිසයිල හෝ මේ සියලු දේවල් ගොඩනගා ගන්නවයි කියලා කියන එක කාරණාවක්. නමුත් අපිට අවශ්‍ය වෙනවා තවත් කාරණාවක්. ඒ කාරණාව තමයි අර මිනිස්සුකුයි ජීවිතය තුළ තිබෙන්නා වූ මානවීය ගුණය කියලා කියන කාරණාව. ඒ කාරණාව අතිශය වැදගත් වෙන කාරණාවක්. අද සමහර වෙලාවට ලෝකයේ තුල ජීවත් වෙන පුංචි දරුවන්, අලුත් පරම්පරාව බොහෝ දෙනෙක් මේ තාක්ෂණික උපකරණ වලට තමයි බොහෝ දෙනෙකු යොමු වෙමින් තිබෙන්නේ. බොහෝ දේවල් සොයනවා. ලෝකේ නිර්මාණය කරන්න අවශ්‍ය කරන දේවල්. මේ බොහෝමයක් දේවල් සොයාගෙන යන එක ඉතාමත් වටිනවා. හැබැයි මනුෂ්‍ය ජීවිතයක් තුළ තියෙනා වූ පැවැත්මට අවශ්‍ය කරන දේවල් අපි සකස් කරගන්නවා මිසක් තවත් මිනිස්සෙක් අපි විනාශ කරන්නට, එහෙම නැත්නම් වෙනත් දෙයක් විනාශ කරන්න අපේ මනස යොමු නොවිය යුතුයි. එතකොට එවැනි තැනකට පුජ්‍යලයක් Tamanගේ මනස ප්‍රධාන වශයෙන්ම යොමු වන්නේම අවිද්‍යාවත් එක්ක ගොඩනගෙන කාරණාව සහ මමත්වයේ ගොඩනගෙන කාරණාව. තවත් කෙනෙකුට යටත් වෙන්න බැරිකම කියලා කියන ස්වභාවය තුළ. දැන් පින්වත්නි අපිට පේනවා අපේ මානව ජීවිතයේ තුළ, එහෙම නැත්නම් මනුස්ස ජීවිතයේ තුළ අපි අර භෞතික වශයෙන් බොහෝ මිසයිල සහ බොහෝ දේවල් සකස් කරගත්තට, පිළිල කරගත්තට අපේ මනස තුළ
අර ගුණධර්ම කියන කොට්ටාසි අපේ ජීවිතය තුළින් ඈත් වෙලා තියෙනවා. අර අඩුම තරමින් පංචශීල ප්‍රතිපදාවක් තුළ තිබෙන්නා වූ මූලික ශික්ෂාපද ටික හෝ Tamanගේ ජීවිතයට ඈඳාගෙන තිබෙනවා නම් කවරම දාකවත් අපිට පේනවා එවිනි ස්වභාවයකට තත්ත්වයකට මිනිස්සෙක් පත් වෙන්නේ නැති කාරණාව. දැන් බලන්න මොනතරම් වේදනාකාරී ස්වභාවයක් ලෝකයේ තුල ගිනිගත් ස්වභාවයක් තියෙනවද? දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ බිහිසුණුම යුද්ධයක් විදිහට මේ යුද්ධය දැක්කා. අපේ රටේ අවුරුදු 30ක් පමණ කාල පරිච්ඡේදයක් අපි යුද්ධ දැක්කා. බෝම්බ පුපුරන අවස්ථාවන් දැක්කා. පුංචි දරුවන් මරණයට පත්වන අවස්ථාවන් දැක්කා. ගිනි ගන්න අවස්ථාවන් දැක්කා. දැන් ඊටත් වඩා බොහෝ සෙයින් අපිට පේනවා මේ විදිහට මේ ලෝකේ රටවල් සියල්ලක්ම එකිනෙකා තම තමන් යුද්ධ ප්‍රකාශ කරගනිමින් මේ විදිහට ලෝකේ මහා යුද ගිනි ගොඩක් බවට පත් වුනොත් අපට අපේ ජීවිතයේ තුල තියෙන අවිනිශ්චය සහගත ස්වභාවයේ தত্ত্বය කොයි වගේද කියලා කියන එක පින්වත් අපිට හිතා ගන්නවත් පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ නිසා අපිට පේනවා මේ සියලුම දේවල් වලට මූලික වශයෙන් ප්‍රධාන වෙච්ච කාරණාව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය. ඒ බුද්ධ වචනය තුළ පෙන්වුම් කරන කාරණාව තමයි අද මේ මුළු මහත් ලෝකයේටම අවශ්‍ය වෙලා තිබෙන්නේ මෛත්‍රී සහගත සිතුවිල්ල පැතිරීම. මෛත්‍රී සහගත සිතුවිල්ලක් පතුරවන්නට අපිට හදවතක් ගිනිගත් මිනිසෙකුට අපිට මේ මොහොතේදී අපිට කියලා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මිනිසුන්ගේ මනසබල සංසුන් තත්යකට පත් වුණාට පස්සේ තමයි පින්වත්නි එවිනි සිතුවිල්ලක් Tamanගේ මනසට ඇතුළත් කරගන්න පුළුවන්. ගිනිගත් හදවතකට අපිට භාවනා කරන්න කියලා එකපාරට නිර්දේශ කරන්න බෑ. එවිනි තත්යකට යන්න ගියොත් ඔහුට තව එක වදයක් වෙන්න පුළුවන්, ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්, ගැටුම්කාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මිනිස්සුගේ හිත නිවිච්ච ස්වභාවයකට පත් වුණාට පස්සේ තමයි ඒ නිවිච්ච ස්වභාවයේ தත්ත්වයේ තුල ඔහුගේ සිත යම් විදියකින් සංසුන් තත්යකට පත් කරගෙන ඒ ආකාරයකට ශික්ෂණයකට ධර්ම මාර්ගයකට Tamanගේ ජීවිතය යොමු කළ යුතු වන්නේ. එතකොට අපිට පේනවා ඒ ශික්ෂණේ අපේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඒකයි ගැටුම්කාරී ස්වභාවයක් ඇති වෙන්නේ. ඔබ හිතන්න ඔබේ නිවස තුළ ඇති කරගත්ත ගැටුම්කාරී ස්වභාවය කොයි වගේද කියලා. ඔබ දෙමව්පියන් සමග, ඔබේ ඥාතීන් සමග, ඔබගේ දූ දරුවන් සමග, අසල්වාසීන් සමග ඔබ වැඩ කරන තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ බරපතල විදියට ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ පාලා ඔබ Tamanගේ අතින් විශාල වැරද්දක් සිද්ධ වෙලා තවත් කෙනෙකුගේ දේපලක් හානියක් වෙලා තවත් කෙනෙකුගේ තිබෙන්නා වූ ජීවිතයක් අහිමි වෙලා මේ බොහෝ දේවල් නිසා සමහරලට අවුරුදු ගාණක් තිස්සේ ඔබ සිරබත් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ බොහෝ තැන්වලදී අපිට පේන්නේම අවසානයේදී අපිට පේන්නේ අපේ මනසට දැඩි ලෙස වේදනාකාරී ස්වභාවයක් ඇති වෙනවා, තත්ත්වයක් ඇති වෙනවා. දැන් බලන්න අපි එක රූපරාමක දැක්කා. එක තාත්තා කෙනෙක් Tamanගේ දරුවාව පිටත් කරනවා, යුක්‍රේන රටින් පිටත් කරනවා. පිරිමි අයට සියලු දෙනාට නතර වෙන්න කියනවා. අනිත් සියලු දෙනාම ඒ රටින් පිටමං වෙන්න කියලා කියන පුංචි දරුවන්. ඒ තාත්තා යුද්ධයට යන්නේ පුංචි පුතාගේ මූණ සිප අරගෙන. ඒ දරුවා අඬන ස්වභාවයත් මේ යුද්ධ සෙබලෙක් වුණාට යුද්ධ පුහුණුවක් ලබා ගත්තට මිනිස්සෙක් ඔහුගේ හිතත් සංවේදී හදවතක්. මේ දරුවගෙන් වෙන්වෙන්නට බැරුව අඬන වැළපෙන විලාප තිබෙන ස්වභාවයේ தත්ත්වය මොන තරම් අපට අපේ ජීවිතයේ තුළ සංවේදී භාවයක් ඇති වෙනවද? අනිත් කාරණාව තමයි මේ ලෝකයේ තුළ අපි මේ විදියට මේ සකස් කරගත්ත පිළිල කරගත්ත කොටස මා සඳහන් කරන්නේ මේක එක්තරා ආකාරයකට తాවකාලික වශයෙන් ගොඩනගාගත්ත ලෝකයක්, ගොඩනගාගත්ත තැනක්. මේ ලෝකයේ තුළ මිනිස්සු මහා දේවල් යයි කියලා, මහා ශක්ති සම්පන්න දේවල් යයි කියලා අපි සකස් කරගත්ත පිළිර කරගත්ත ලෝකයක් තියෙනවා. මේක ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ తాවකාලික ලෝකයක් විදියට. පංචමානි භික්ඛවේ බියසනානි කතමානි පංච ඥාති බියසනං රෝග බියසනං සීල බියසනං දිට්ඨි බියසනං ආදී වශයෙන් බුද්ධ වචනීය පින්වත්නි අපට ඊ타ත්ම හොඳින් පැහැදිලි කරන්නට යෙදුනා. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු සකස් කරගත්ත පිළිල කරගත්ත මේ ලෝකය ඕනෙම වෙලාවකදී කඩාගෙන වැටෙන්න පුළුවන්. බලන්න අපේ ඥාතින් හිතවත් පිරිස අපි නොහිතපු වෙලාවක අපින් ඈත් වෙන්න පුළුවන්. අර යුක්රේන රජයේ හෝ වේවා, රුසියාවේ හෝ වේවා, ඒ බොහොම ලස්සනට සුඛෝභෝගී විදිහට ජීවිත ගත කරපු ඒ ඇත්තෝ
කවදාවත් සමහර වෙලාවට තමන්ගේ ස්වාමිපුරුෂා බිරිඳ හෝ දරුවන් ඒ විදිහට මේ මහමග අකාලේ තමන් ජීවත්වල ඉන්න කාල පරිච්ඡේදය තුලදීම මැරෙයයි කියලා උන්ගේ සිත් තුළ කවදාවත් තිබුණේ නැහැ. ඒ නිසා කවුරුත් එහෙම හිතන්නේ කල්පනා කරන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ මේ විදිහට මේ ලෝකයේ තුල මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුල තමන් ළඟ ඉන්න, තමන් සමීපයේ ඉන්න ඕනෙම කෙනෙක්, ඕනෙම ඥාතියෙක්, ඕනෙම කෙනෙක් නැති වෙන්න පුළුවන්, විනාශ ස්වභාවයට පත් වෙන්න පුළුවන්, රෝගාතුර තත්යකට පත් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ලෝකයේ තුල තිබෙන ඇත්තම தත්ත්වයේ ඇත්තම ස්වභාවය. ඒ නිසා අපට පේනවා අපි මේ සියලුම දේවල් සදාකාලිකව පවතිනවයයි කියලා කියන මානසික ස්වභාවයෙන් යුක්තව සිටිනවා. අපි මේකට සඳහන් කරනවා සංඥා විපල්යාසය කියලා. එහෙම නැත්නම් ලෝකයේ තුල තියෙනම දේවල්, මේ සියලු දේවල් නিত্য දේවල් යයි කියලා කියන හැඟීම යුක්තව අපි කල්පනා කරනවා, හිතනවා. අනිත්‍ය තියෙන දේ අපි නিত্য සංකල්පයක් විදිහට, නিত্য සංඥාවක් විදිහට අපේ මනස තුළ ඇති කරගන්නවා. නමුත් අපි මොනතරම් දේවල් අපි ඇති කරගත්තත්, සකස් කරගත්තත් අපිට පේනවා සියල්ලක්ම එක මොහොතකින්, එක අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම විනාශ ස්වභාවයට පත් වෙලා යනවා. පසුගිය කාල පරිච්ඡේදයක අපි දැක්ක අපේ රටේ ස්වාභාවික විපත්තින් පෙමුණාට පස්සේ සමහර දේවල් කඩාගෙන වැටෙන හැටි. ස්වාභාවික වශයෙන් නැතිවෙනව ජල ගැලීම් නිසා විපත්තින් තත්ත්වයට පත් වෙන අවස්ථාවල්. අපි ගොවියන්ගේ කුඹුරු පවා විනාශ ස්වභාවයට පත් වෙනවා. ජර්මනියේ ඉතාමත්ම දියුණු රටක, දියුණු ප්‍රදේශයක මුළු ගම් ප්‍රදේශයක්ම ගම් අතරින් ගහගෙන ගලාගෙන යනවා. මේකයි ලෝකයේ තුල තියෙන தත්ත්වය, ලෝකයේ තුල තියෙන ස්වභාවයේ தත්ත්වය. අපිට පේනවා අපි හම්බ කරගත් දේවල්, භෝග වියසනං සියල්ලක්ම විනාශ ස්වභාවයට පත් වෙනවා. රුසියාවේ සහ යුක්‍රේනයේ රටවල් වල මිනිස්සු ගොඩනගාගත්ත දේවල්, පිළියෙල කරගත්ත දේවල්, මහා දැවැන්ත මන්දිර වගේ තියෙන දේවල් මොනියම් හේතුවක් නිසා එක මොහොතකින් අවස්ථාවකදී අපට පේනවා විනාශ ස්වභාවයට පත් වෙලා යනවා, කැඩිලා බිඳලා ඒ වගේම සුන් තත්ත්වයට පත් වෙලා තිබෙනවා. දැන් එතකොට මිනිස්සු රෝගාතුර තත්ත්වයට පත් වෙලා අවුරුදු ගණනාවක් මිනිසුන්ට දුක් විඳින්න සිදු වෙනවා. Tamanගේ දේපල අහිමි වීම නිසා මිනිසුන්ට ලෝකයේ තුල ඒ වේදනාවෙන් මිනිසුන්ට විඳින්න සිදු වෙනවා. එපමණක් මේ සමහර වෙලාවට මේ රසායනික ද්‍රව්‍ය නිසා, පරිසරයට ඇතිවෙනා වූ බලපෑම නිසා ලෝකේ ජීවත් වෙන මිනිසුන්ට යම් යම් ආකාරයේ විෂ ස්වභාවයන් නැති වෙන්න පුළුවන්. විවිධාකාර විදිහේ රෝගාබාධයන් නැති වෙන්න පුළුවන්. අපේ රටේ ජීවත් වෙන අපට එවැනි යුද්ධ තත්ත්වයන් තිබෙන නිසා මිනිසුන්ට මොනතරම් පීඩාකාරී ස්වභාවයක් තිබෙනවාද? සමහරවිට මිනිසුන්ට තෙල් මිලේ වැඩිවීම, අනිකුත් බොහෝ දේවල් ජීවන බර දරා ගන්නට බැරි තරම් මිනිසුන්ට මෙවැනි ස්වභාවයක් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ලෝකේ බලවන්තයයි කියලා හිතාගෙන ඉන්න මිනිසු කරන්නා වූ සමහර විපත්තිකර අවස්ථාවන් තුළින් මේ මුළු මහත් ලෝකේම ජීවත් වෙන සියලු දිනාටම, සතා සිව්පාවට, මිනිස්යන්ට, හැම කෙනෙකුටම පින්වත්නි අපට පේනවා එහි ඵල විපාක භුක්ති විඳින සිදු වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ ලෝකේ මිනිස්සු හදාගත්ත, සකස් කරගත්ත, පිළියෙල කරගත්ත මේ ලෝකය, මේ බලවන්තකම් පින්වත්නි අපිට පේනවා සියල්ලක්ම తాවකාලික ලෝකයක් තුළ තමයි මේ සියලු දේවල් ගොඩනගාගෙන තියෙන්නේ. ගෙදරක ඔබ බලවන්තයයි කියලා හිතුවොත් එහෙම, ආයතනයක ඔබ බලවන්තයයි කියලා හිතුවොත් එහෙම, ලෝකීය රටක ජීවත් වෙන කෙනෙක් හිතුවොත් මම තමා බලවන්තයයි කියලා, පින්වත්නි ඒ බලවන්තකම, ඒ ශක්තිවන්තකම එක මොහොතකින්, එක වෙලාවකදී, එක ක්ෂණයකින් නැති වෙන්න පුළුවන්. හේතුව මොකද? භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ අනිත්‍යතා සංකල්පයක් ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මේ අනිත්‍යතා දර්ශනයට මේ සියල්ලක්ම යටයි. ලෝකයේ තියෙන සියලු දේවල් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියලා කියන ධර්මතාව තුළ මේ අවබෝධය ඇති කරගත්තොත් මා හිතන්නේ, කල්පනා කරන්නේ ලෝකයේ තුල අපිට ගැටුම් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ තමන්ගේ ජීවිතය අත්තානං උපමං කත්වන හනයන ගහතේ, තමන්ගේ ජීවිතය උපමා කරගෙන අන් අයට ඝාතනය කරන්න එපා, පීඩනයට පත් කරන්න එපා, විනාශ ස්වභාවයට පත් කරන්න එපා. අපේ මනුස්ස ජීවිතයේ ඔබට ඔබේ ජීවිතයේ තියල වටිනාකම වගේම තමයි අන් අයගේ ජීවිතයත්. ඒ විදියට කෙනෙක් හිතනකොට, කල්පනා කරනකොට අපිට පේනවා මේ සමාජය තුළ මොන තරම්නම් සාමකාමී ස්වභාවයක් තිබෙනවද. එතකොට අපි මේ බුදුබණ දේශනා කරලා, ඔබ බුදුබණ ශ්‍රවණය කරලා, ඔබට ඔබේ ජීවිතයේ තුළ මේ පුහුණුව ඇති කරගෙන
මේ සියලුම දේවල් තුළින් අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද? පින්වත්නි, මේ සියලු දේවල් තුළ අපි අවසාන පරමාර්ථයේ බවට පත් වෙන්නේ මිනිසුන්ගේ හදවත් තුළ තිබෙනා වූ ගින්න නිවන්නට. මූලික ගින්න හටගන්නේම අපට පේනවා මනුෂ්‍යයාගේ මනස තුළමයි. භෞතික වශයෙන් හටගන්නා ගිනිගන්නා දේවල් වලින් తాවකාලික වශයෙන් ඒවා යම් යම් ආකාරයේ විනාශ ස්වභාවයට පත් වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ භෞතික වශයෙන් ඇතිවෙන ගිනිගන්නා දේවල් මනුෂ්‍යයාට පුළුවන් නැවත වතාවක් ඒවා ගොඩනගන්නට. හැබැයි ඔබට ඔබේ හදවත තුළ මනුෂ්‍ය ජීවිතයේ තුළ ඇති කරගන්නා වූ ගින්න කියලා කියන එක පරම්පරා ගණනාවක් තිස්සේ ඒ ගිනි අපේ හදවත් තුළ තිබෙනවා. අවුරුදු ගණනාවකට ඉස්සරලා යුද්ධ දේවල් වලදී හෝ වේවා වෙනත් කටයුතුවලදී යම් යම් ආකාරයේ හිත් පැරවීම සිදු වුණා නම් අපේ හිතපු සහලේ ඥාතින් බොහෝ දිනක් අපිට නැති වෙලා ගියා නම් අපි පාරවල් සකස් කළා පිළිල කරගත්තා ගොඩක් දේවල් කළා. නමුත් අපේ හදවත් ඇතුලේ හි ගිනි තාමත් තියෙනවා. ඒ නිසා මේ මනුස්ස ජීවිතයේ තුළ අවුරුදු ගණනාවක් තිස්සේ පරම්පරා ගණනාවක් තිස්සේ අපිට පේනවා ලෝකයේ තුළ මිනිසුන්ගේ ජීවිතයේ තුළ මේ යුද ගිනි හදවත් තුළ තියෙන දේ නිවන්නට තමයි අපි වඩාත් වෙහෙස මහන්සි වීතුවන්නේ. ඔබ දන්නවා ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් කරපු කාරණාව. ඒ තමයි නහි වීරෙන වීරාණි කියන කාරණාව. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අවෛරෙන් වෛරය තමයි එහෙම නැත්නම් මිනිස්සු වෛරෙන් වෛර නොකරන තරමටම මේ සමාජය තුළ වඩාත් යහපත් වූ සමාජයක් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා වෛරෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ අවෛරය තමයි මේ මනුස්ස ජීවිතයට වැදගත් වෙන්නේ. එදා දෙවෙනි ලෝක යුද්ධ අවස්ථාවේදී ජපානයේට යම් යම් ආකාරයේහි අඩම්තෙට්ටම් සිදු වෙනකොට එක්සත් ජාතීන්ගේ රාජ්‍ය මණ්ඩලයේදී මගේ මතකයේ හැටියට අපේ රටේ හිටපු කීර්තිමත් ජනාධිපතිවරයෙකු ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ ගාථාව ප්‍රකාශයට පත් කරමින් මුළු මහත් ලෝකයටම දුන්න පණිවිඩය අදත් අපිට ඉතාමත්ම වටිනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තරම් අදටත් හෙටටත් මේ ලෝකයේ තුල පවතින තාක්කල් වෙනත් වටිනා වචනයක් ඇත්තේ නැහැ. ඒ නිසා වෛරින් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. වෛරින් වෛරය තුළ සිදුවන්නේම අපේ හදවත් තුළ ගිනිගන්න ස්වභාවයමයි. අපිට මොනතරම් භෞතික දේවල් තිබුණත් අපි ගින්නෙන් පිච්චෙනවා නම් අපේ හදවත තුළ කරුණාවක් දයාවක් මෛත්‍රියක් නැතුව අපි ක්‍රෝධයෙන් වෛරෙන් හිංසාවෙන් පීඩාවෙන් යුක්තව තවත් කෙනෙක් විනාශ කරන්න ඕනේ තවත් කෙනෙක් යටත් කරන්න ඕනේයි කියලා කියන මේ මානසික ස්වභාවයෙන් අපි ජීවත් වෙනවා නම් අපි ගොඩනගා ගන්න කිසිදු දේවල් වල ඵල ප්‍රයෝජනක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ලෝකෙට උත්පත්තිය ලැබපු ඔබත් මමත් තාමත්ම తాවකාලික කාල පරිච්ඡේදයක් මේ ජීවිතේ ගත කරන්නේ. දවස් 36000ක පමණ ඊ타මත්ම සුළු කාල පරිච්ඡේදයක් ජීවිතේ ගත කරන අපිට අවශ්‍ය වෙන්නේ Tamanගේ ධෛර්යවන්තකමින් වීරියවන්තකමින් තවත් කෙනෙකුට හානියක් නොකර Tamanට ජීවත් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ජීවත් වීම පමණක්ම නෙමෙයි තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් ලිංගිකකමක් දක්වන්න පුළුවන් නම් මෛත්‍රී සහගත ස්වභාවයක් දක්වන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මා හිතනවා කල්පනා කරනවා ඒ තමයි අද ලෝකයේ ඉල්ලා සිටින කාරණාව. ඒ නිසා ලෝකයට මෛත්‍රී වඩන්න පුරුදු කරමු. ලෝකයේ මේ ඇති වෙලා තිබෙනා වූ බලගත් තත්ත්වය අපේ රටේ ජීවත් වෙන මිනිසුන්ට ඇති වෙලා තිබෙනා වූ යම් යම් ආකාරී පීඩාකාරී ස්වභාවයන් මේ සියල්ලක්ම නැති වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත සිදු වේවා. ලෝක සාමය උදා වේවා. මිනිසුන්ගේ හදවත් තුළ කරුණාව දයාව මෛත්‍රියම ඇති වේවා කියලා අද විශේෂයෙන් අපි මේ දේශනාවට පාදක කරගත්තේ මේ දිනවල ලෝකයේ පැවතුනා වූ එහෙම නැත්නම් බලවන්ත රාජ්‍යයන් තුළ පැවතුනා වූ යම් ආකාරයක යුද ස්වභාවයේ தත්ත්වය. ඒ ස්වභාවයේ தත්ත්වය අපිට ඍජුව වක්‍රාකාරයෙන් අපේ ජීවිතයට බලපානවා. අපි ඒ නිසා සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට පවා අපි නැවත නැවතත් පින් දෙමින් ආයද සිටින්නේ එවැනි තත්ත්වයක් ලෝකයේ තුල ඇති නොවේවා. අපේ රටේ ඇති නොවේවා. අපි කාටත් යහපත් ලෙස ජීවත් වෙන්න හොඳ සුබ වාතාවරණයක් උදා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අදත් මේ රාත්‍රී කාලයේදී නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedana කරන්නට පින්වන්තෝ දායකත්වය ලබා දුන්නා පිළියන්දල ස්වාරපොළ පදිංචි කුමාරී දසනායක පින්වත් මහත්මිය විසින් කොස්ගම ශාලාව රණවිරුගම පදිංචිව සිට පෙබරවාරි 27 වෙනි දිනට මිය පරලොව ගොස්
වසරක් සපිරෙන දමිකා දසනායක පොඩි අක්කාට මෙන්ම මීට ඉහතදී මේ පරලොව ගිය නිල්මිනි දසනායක ලොකු අක්කාටත් කුසුමාවති දසනායක මෑණියන්ටත් ජිනදාස දසනායක පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමට සහ පින් බලාපොරොත්තුෙන් සිටින මියගිය නෑදෑ හිත මිත්‍රාදීන් සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද ධර්ම දේශනාව පවත්වන දේශකයන්න් වහන්සේටත් නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. අද උතුම් දේශනාවට දායකත්වයෙන් දරපු පිළියන්දල සුවරපොළ පදිංචි කුමාරී දසනායක පින්වත් ඔබතුමියටත් මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. තබන පියවරක් පාසා ගන්නායල නුසුමරැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රේ සෝවිසි මහා ගුණී ශක්තිය බලය සිවි සම්මස්නහරයට ඇටමිදුළු දක්වා විනිවිද යමින් සර්ව ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණෙන් බුදුගුණ බෙලෙන් මෙත්සිත බෙලෙන් සැපසේ නින්දේවා සැපසේ අවදි වේවා. නපුරු සිහින නොපෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදියත් ආරක්ෂාවත් ලැබේවා. වින්සත් සතවර්ෂාදී කාල ජීවත් වීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වයෙන් දරපු පින්වත් ඔබගේත් පරම්පරානුගත මේ ගිලේ සිළු දෙනාටමත් මේ රට ජාත්‍යගේ ජීවිතය කැප කරපු විරෝධ රණවිරුවන්ටත් යුද තත්ත්වය නිසා ලෝකයේ මිය ගිහිලෙන සිළු දෙනාටත් පින් අනුමෝදන් වේවා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනින් අපරිමිත මෙහෙවරක් කළා. අපවත් වදාළ සියලු ස්වාමින් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගෙම සමන් විභීෂණාදී සීල් මල්පේසාකේ මහේසාකේ දෙවියන්ටත් මේ ගිය සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.